අයිබෝන් දුවේ පුතේ සියලු දෙනාටම අද දවසේදීත් එහෙනම් අපි යමු වෙමු අපේ ඉංග්‍රීසි පාඩම් මාලාවේ තවත් එක්තරා පාඩමකට මීට පෙර පුතේ අපි ඉගෙන ගත්තා පුතාලා පොඩ්ඩක් මතක් කරලා බලන්න present past future කියලා මෙන්න මේ කාලත්‍රය කියන්නේ කාල තුන මේ කාල තුනට අදාළව ඊටාම සරල වාක්‍යයක් කොහොමද අපි ගොඩනගන්නේ කියලා ව්‍යාකරණ පුළුවන්. හොඳයි. වර්තමාන කාලයේදී අපි විශේෂයෙන්ම කතා කරන පුතේ උපකාරක ක්‍රියා සම්බන්ධව අතීතයේදී අතීත කාලයට ආවේනික උපකාරක ක්‍රියා අනාගතයේදී අනාගත කාලයට අදාළ උපකාරක ක්‍රියා සම්බන්ධව අපි කතා කරලා පොඩ්ඩක් මතක් කරගමු. and is are කියලා උපකාරක ක්‍රියා තුනක් සම්බන්ධව අපි කතා කරා වර්තමාන කාලයේ. අතීත කාලයේදී අපි කතා කරා පුතේ was were කියලා උපකාරක ක්‍රියා දෙකක් සම්බන්ධව. අනාගත කාලයේදී අපි කතා කරා will be කියලා උපකාරක ක්‍රියාවක් will be විතරක් ඇති කියලා මම කිව්වා. නමුත් තවත් එකක් තියෙනවා මේකට හා සමගාමීව යන ඒ තමයි shall be කියන එක. will be හෝ shall be කියන උපකාරක ක්‍රියා දෙක අපි අනාගත කාලයට අදාළව කතා කරා. හොඳයි. දැන් මේ උපකාරක ක්‍රියාවත් එක්ක පුතේ වාක්‍යයේ subject එක ඊට පස්සේ උපකාරක ක්‍රියාව ඊට පස්සේ අපි දැම්මා adjective එකක් හෝ noun එකක්. ඒ කියන්නේ නාම විශේෂණයක් හෝ නාම පදයක් අපි දැම්මා. දාලා අපි සරල වාක්‍යයක් ගොඩ නැගුවා. ඉතින් මෙහෙම වාක්‍යයක් ගොඩ නැගුවාට පස්සේ පුතේ අපි මේක පුරුදු පුහුණු වෙන්න කියලා මම දැන් ගිය වාර ලෙසන් එකේදී මම කිව්වා මේක හොඳට පුරුදු පුහුණු වෙන්න කියලා. දැන් අද දවසේදී අපි ඉගෙන ගන්න යන්නේ මේ සරල වාක්‍යම තමයි. හැබැයි වෙනත් ක්‍රමයකට පාවිච්චි කරන විදිහ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් හිතන්නකො සමාජයේ අපි එදිනදා ව්‍යවහාරයේ කතා බහ කරනකොට දරුවෝ අපිට සිද්ධ වෙනවා ප්‍රශ්නයක් අහන්න සිද්ධ වෙනවා. ඒ සමහර වාක්‍ය නෑ කියලා කියන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ නැත යන අර්ථේ. දැන් උදාහරණයකට මම පාසල් යමින් ඉන්නවා. මට කියන්න සිද්ධ වෙනවා මම පාසල් යමින් නෙවෙයි ඉන්නේ කියලා. තවත් විදිහකට මම කරුණාවන්තයි. මම කරුණාවන්ත නෑ කියලා කියන්න වෙනවා. ඔබ කරුණාවන්තයි කියලා කියප එක අපිට කියන්න වෙනවා ඔබ කරුණාවන්ත නෑ. එහෙම නැත්නම් ඔබ කරුණාවන්තද? ඇය ලස්සනයිද? ඌ නපුරුද? ඌ නපුරු නෑ. මේ වගේ අපිට අර ප්‍රකාශනීය විතරක් නෙවෙයි පුතේ අපිට ප්‍රශ්නය සහ නැත යන අර්ථය අපිට කතා කරන්න සිද්ධ වෙනවා සමාජයේ එදිනදා ව්‍යවහාරය අපි කතා බහ කරනකොට අදහස් කුමාරු කරගන්නකොට. එහෙමනම් අපි අද දවසේ ඉගෙන ගමු පුතේ මෙන්න මේ වාක්‍යයක මෙන්න මේ ආකාර හතර. ඒ කියන්නේ ඕනෑම වාක්‍යයක තියෙනවා පුතේ ආකාර හතරක් තියෙනවා. ආකාර හතරක් තියෙනවා. අපි ඒකට කියමු four kinds කියලා. four kinds. ආකාර හතර කියන්නේ මම කියන්න four kinds කියලා. හරි. ඔන්න four kinds කොහොමද පුතේ? දැන් ඔයාලට හිතෙයි මේක ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගත්තොත් හොඳයි කියලා. නමුත් මම කියන්නේ සරලව සිංහලෙන් පුතාලා මේකේ අර්ථය දැනගෙන ඉන්න. අර්ථය දැනගෙන අපි ඉංග්‍රීසියෙන් ප්‍රැක්ටිස් කරමු. මම මුලින්මුත් කිව්වේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ආකාර දෙකයි තියෙන්නේ. එකක් තමයි අපිට පුළුවන් අපි දන්න භාෂාවෙන්, ඒ කියන්නේ අපේ මව් භාෂාව. සිංහලනේ අපේ මව් භාෂාව. සිංහල භාෂාව හරහා අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉංග්‍රීසි ව්‍යවහාරයේ යෙදෙන ඉංග්‍රීසි සංස්කෘතිය තුළ ජීවත් වෙලා. ඒ කියන්නේ අපි පිටරටකට ගියොත් ඉංග්‍රීසි කතා කරන පරිසරයකට ගියොත් එහෙම නැත්නම් අපිට ලංකාවේ වුණත් කමක් නැහැ. ඉංග්‍රීසි කතා කරන පරිසරයක් හා සම්බන්ධවම නම් අපිට කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් මනාව. එහෙම නැත්නම් අපිට තියෙන්නේ අපි මව් භාෂාව හරහා තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒක තමයි සරලම කෙටිම ක්‍රමය. ඉතින් ඒ නිසා පුතාලා දැනගන්න මෙන්න මෙහෙම ඕනෑම භාෂාවක පුතේ මේ වාක්‍යාකාර හතර තියෙනවා. මොකක්ද? පළවෙනි ආකාරය තමයි දරුවෝ ඇත යන අර්ථයේ ප්‍රකාශනය. ඇත යන අර්ථයේ ප්‍රකාශනය. දෙවෙනි ක්‍රමය තමයි නැත යන අර්ථයේ ප්‍රකාශනය. නැත යන අර්ථයේ ප්‍රකාශනය. මම උදාහරණ දෙන්නම් බලන්න. තුන්වෙනි ආකාරය තමයි ඇත යන අර්ථයේ ප්‍රශ්නය. හතරවෙනි ආකාරය තමයි නැත යන අර්ථයේ ප්‍රශ්නය. නැත යන අර්ථයේ ප්‍රශ්නය. හොඳයි. මම දැන් උදාහරණ කිහිපයක් ඔබට දෙන්නම් මේකට පැහැදිලි වෙන්න. දැන් ඇත යන අර්ථයේ ප්‍රකාශනය මම කියන්නම් මෙහෙම. ඔහු උසයි. ඔහු උසයි කියලා මම කියනවා. ඒක තමයි ඇත යන අර්ථයේ ප්‍රකාශනය. නැත යන අර්ථයේ ප්‍රකාශනය මොකද්ද? ඔහු උස නැහැ. ඔහු
උස නැහැ කියන එක තමයි නැත යන අර්ථයේ ප්‍රකාශනය. ඇත යන අර්ථයේ ප්‍රශ්නේ මොකද? දැන් මේ ප්‍රකාශන දෙකට අදාළ ප්‍රශ්න දෙක තමයි ඊගවට එන්නේ. ඔහු උසයි කියන එකේ ප්‍රශ්නය තමයි ඔහු උසයිද? ඔහු උසයිද? එහෙම නැත්නම් ඔහු උසද? හතරවෙනි එක මොකද්ද? ඔහු උස නැහැ කියප එකේ ප්‍රශ්නය තමයි ඔහු උස නැද්ද? ඔහු උස නැද්ද? ඉතින් දුවේ පුතේ අපිට ක්‍රියාපද ආශ්‍රය කරගෙන ගොඩාක් වාක්‍ය ඉදිරියට ඉගෙන ගන්න තියෙනවා. ටෙන්සස් වලට ගියාට පස්සේ කාල භේදයන් තියෙනවා 12ක්. ඉතින් මේවා අපි ඉගෙන ගන්නකොට ගොඩක් අපිට පුරුදු පුහුණු වෙන්න තියෙනවා. නමුත් මෙතනදී අපි මෙතෙක් ඉගෙනගත්තු සරල වාක්‍ය ව්‍යාකරණ අනුකූල සරල වාක්‍ය මොනවාද? වර්තමාන, අතීත, අනාගත කාලයේදී මෙන්න මේ උපකාරක ක්‍රියා යොදාගෙන අපි හදාගත්තු සරල ව්‍යාකරණ අනුකූල වාක්‍ය කොහොමද මේ හතර ආකාරයෙන් කියන්නේ කියලා අද පාඩමේ මම කියලා දෙනවා. පුතාලා හොඳට සාවධානව අහගෙන ඉන්න. එතකොට ඒක පුරුදු පුහුණු වෙන්න ගොඩක් දුරට පුරුදු පුහුණු වෙන්න. එතකොට ඊටු ස්ටෙප් එක හරි ලේසි. හොඳයි. එහෙනම් අපි බලමු. ඔහු උසයි. ඔහු උසයි කියන එක මම ලියන්නම් ඉංග්‍රීසියෙන්. ඊට පස්සේ කියලා දෙන්නම් කොහොමද මේක කරේ කියලා. ඔහු උසයි. He is tall. දැන් පුතාලා දන්නවා මේ ඇයි is දැම්මේ කියලා. is කියන්නේ උපකාරක ක්‍රියාව. ඒක දැම්මේ he නිසා. මෙතන I තිබ්බනම් am එන්නේ. you තිබ්බනම් I එන්නේ. ඒක මම කලින් කියලා දෙලා තියෙනවා. එතන he is tall. ඔහු උසයි. දැන් ඔහු උස නෑ කියද්දි පුතේ අපි සරලවම කරන්නේ උපකාරක ක්‍රියාවට පස්සේ not දාන එක. මේ බලන්න. am is වලට පස්සේ not. was were අතීතේ නම් කියලා තිබ්බ අපි ඒක was were වලට පස්සේ not දානවා. was not එහෙම නැත්නම් were not කියලා. අනාගත කාලයේදී නම් will be not කියලා එහෙම නෙවෙයි දාන්නේ. will not be. will වලට පස්සේ තමයි not දාන්නේ. ඒක මතක තියාගන්න ඕනේ. shall not be කියලා තමයි දාන්නේ. shall be not කියලා එහෙම නෙවෙයි දාන්නේ. ඒක මතක තියාගෙන ඉන්න ඕනේ. හොඳයි. he is tall. ඔහු උස නැහැ කියනවා නම් අපි උපකාරක ක්‍රියාවට පස්සේ not දානවා. මේ බලන්න. he is not tall. ඔහු උස නැහැ. ඔහු උසයිද කියලා අහන්නේ කොහොමද? පුතේ ප්‍රශ්නයක් හදන කෙටිම ක්‍රමය තමයි සරලම ක්‍රමය තමයි ඉංග්‍රීසි භාෂාවේ මෙන්න මේ උපකාරක ක්‍රියාව වාක්‍යයේ මුලට ගන්න. එතකොට ඒකේ ප්‍රශ්නේ හැදෙනවා. මේ බලන්න. he is tall. ඔහු උසයි. ඒකේ ප්‍රශ්නේ කොහොමද හැදෙන්නේ? is කියන එක මුලට දාන්න. උපකාරක ක්‍රියාව. එතකොට මේ I අකුර කැපිටල් වෙනවා. මොකද ආරම්භක අකුර කැපිටල් වෙන්න බෑ වාක්‍යයක. is he tall? ප්‍රශ්නාර්ථ ලකුණකුත් දාන්න ඕනේ. ඇයි? question mark. මොකටද දෙන්න දාන්නේ? ප්‍රශ්නයක් නේ. is he tall? ඔහු උසයිද? මෙතන කොහොමද? is he not tall? මේ is කියන එක තමයි ගන්න මුලට. උපකාරක ක්‍රියාව. එතකොට is he not tall කියලා හැදෙනවා. මෙන්න මෙහෙම. is he not tall? ප්‍රශ්නාර්ථ ලකුණ. හොඳයි. ඔන්න ඔය විදිහට තමයි දුවේ පුතේ වාක්‍යයක් හතර ආකාරයට නිර්මාණය කරන්නේ. ඇත යන අර්ථයේ ප්‍රකාශනයේ, නැත යන අර්ථයේ ප්‍රකාශනයේ, ඇත යන අර්ථයේ ප්‍රශ්නය, නැත යන අර්ථයේ ප්‍රශ්නය. මේ ආකාර හතරටම වාක්‍යයක් නිර්මාණය කරගන්න පුළුවන් නම් ඔබත් ඉංග්‍රීසි භාෂාව හා සම්බන්ධ දක්ෂයෙක් වෙනවා. ඊළඟට දුවේ පුතේ අපි යමු මේකේ උදාහරණ කිහිපයකට. උදාහරණ කිහිපයක් කරලම මම මේ පාඩම අවසන් කරන්නම්. එතකොට ඔබට පුළුවන් ඒ ඔස්සේ ගිහිල්ලා ගොඩාක් වාක්‍ය නිර්මාණය කරන්න. මේක වාක්‍ය පොතේ ලියන ප්‍රමාණයට විතරක් සීමා වෙන්න එපා දුවේ පුතේ. ඔයා කටින් කතා කරලා ගොඩක් පුරුදු පුහුණු වෙන්න මේක සම්බන්ධව. ඒ කියන්නේ ඔහු උසයි, he is tall. ඔහු උස නැහැ, he is not tall. ඔහු උසයිද, is he tall. ඔහු උස නැද්ද, is he not tall. මෙන්න මේ විදිහට කියලා හොඳට පුරුදු පුහුණු වෙන්න. දැන් මේ අපි ඇවිදින්නේ කවුරුත් කියලාවත් අපි හිතලවත් නෙමෙයි ඇවිදින්නේ. නොහිතා කාගෙන්වත් අහන්නෙත් නැතුව අපි නිකන් ස්වයංක්‍රීයව ඔටෝමැටිකලි ඇවිදින්න ඕනි කියලා හිතනම අපි ඇවිදිනවා. ඒක අපිට කවුරුත් මුල්ම කාලේ අපිට ගොඩක් අපහසු වෙන්න ඇති ඇවිදින එක. නමුත් දැන් පුළුවන් නේ. ඒ වගේ. මේ ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයක් පුතේ ඔටෝමැටිකලි වගේ කටින් එළියට එයි. හැබැයි ගොඩක් පුරුදු පුහුණු වෙලා තියෙන්න ඕනේ. නිතර කියන්න ඕනේ. ශබ්ද නගලා කියන්න ඕනේ. ගෙදරදී හුද්දට ශබ්ද නගලා පාවිච්චි කරන්න මේවා කියන්න කතා කරන්න කෑ ගහන්න. එතකොට මේක හුරු වෙනවා අපට. හරි? අපි එහෙමනම් උදාහරණ කීපයකට යමු. හරි. මේ බලන්න පුතේ. දැන් අපි බලමු වර්තමාන කාලය. හොඳද? present. වර්තමාන කාලයේ වාක්‍යයක් කොහොමද උපකාරක ක්‍රියා තුනටම අදාළ උදාහරණයක් මම ඔබට කියලා දෙනවා. හොඳයි? ඔන්න දැන් බලන්න මම ගන්නම් I am kind. I am kind කියන්නේ මොකද්ද පුතේ? මම කරුණාවන්තයි. මම
කරුණාවන්තයි කියන එක තමයි I am kind කියලා කියන්නේ. ඉතින් මේක නැත යන අර්ථයට හරවනවා නම් මොකද්ද අපේ තියරි එක? නෑ කියලා කියනවා නම් ඕනම වාක්‍යයක් උපකාරක ක්‍රියාවට පස්සේ not කියලා දානවා. අන්න බලන්න. I am not kind. I am not kind. ඒකේ තේරුම මම කරුණාවන්ත නැහැ කියන එක. ඒකේ තේරුම මම කරුණාවන්ත නැහැ. උදේ මේ am not කියන එක කෙටියෙන් අපිට කියන්න පුළුවන්. am not කියන එක කෙටි කරපුවාම අපි කියනවා I aren't kind කියලා. ඉතින් ඒකේ තේරුමක් මොකද්ද? ඒකේ තේරුමක් මම කරුණාවන්ත නැහැ කියන එකම තමයි. am not කියප එක තමයි දරුවෝ ඒ aren't කියලා මම කිව්වේ. ඊට පස්සේ මේකේ ප්‍රශ්නේ හදන්නේ කොහොමද? am කියන එක මුලට ගන්න. am I kind? මේ බලන්නකො ප්‍රශ්නාර්ථ ලකුණක් දානවා. මෙන්න මේ වාක්‍යය. මේ වාක්‍යයේම තියෙන helping verb එක මුලට දාපුවම ප්‍රශ්නේ හදනවා. am I kind? දැන් මම කරුණාවන්තයි කියප එකේ ප්‍රශ්නේ මොකක්ද එහෙනම්? මම කරුණාවන්තද? මම කරුණාවන්තද කියලායි අපි අහන්නේ. ඊට පස්සේ මෙතන ආකාර දෙකක් තියෙනවා. දැන් මොකද මේ ආකාර දෙකකට මම මේ short form එකමුත් ලියවන්නේ මේ aren't කියන එක. එතකොට am not කියප එක aren't වෙනවා. එතකොට මෙතන නම් am විතරයි මුලට එන්නේ. මොකද helping verb එක මේ වෙනම වචනයක් හැටියට am තියෙන්නේ. am මුලට ආපම am I not kind. මේ බලන්න. am I not kind? මෙතන තනි වචනයක් නිසා aren't කියන එකම මුලට එනවා. මේ බලන්න. aren't I kind? am I not kind? aren't I kind? දෙකේම තේරුම මොකක්ද? දැන් මම කරුණාවන්ත නැහැ කියන එකේ ප්‍රශ්නේ. මම කරුණාවන්ත නැද්ද කියලායි අපි තේරුම ලියන්නේ. හොඳයි. මෙන්න මේ ක්‍රමයට පුතාලා තව වාක්‍ය ගොඩාක් ලියලා පුරුදු පුහුණු වෙන්න I කියන එක පාවිච්චි කරලා ඔබට පුළුවන් මෙතන මේ දැන් මේ kind කියන එක මේක adjective එකක් නේ. nouns පාවිච්චි කරලා පුරුදු වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයකට මම මෙහෙම කියන්නම්. I am a teacher. මම ගුරුවරයෙක්. I am not a teacher. I aren't a teacher. මම ගුරුවරයෙක් නෙවෙයි. Am I a teacher? මම ගුරුවරයෙක්ද? Am I not a teacher? Aren't I a teacher? මම ගුරුවරයෙක් නෙවෙයිද? මේ විදිහට අපිට කියන්න පුළුවන්. මේ විදිහට වාක්‍ය ගණනාවක් ලියලා ඔබ පුරුදු පුහුණු වෙන්න හොඳයි. මම තව උදාහරණයක් ගන්නම්. am එන්නේ නැති is එන එකක්. මේ බලන්න. she is beautiful. She is beautiful. ඒකේ තේරුම ඇය ලස්සනයි. දැන් පුතාලා මම මේක ලියන්න කලින් තේරුම හිතා ගන්න. හිතාගෙන බලන්න මම ලියන එක හරිද කියලා. She is beautiful. ඇය ලස්සනයි. ඉතින් මෙතන උපකාරක ක්‍රියාව is කියන එක කියන එකට පස්සේ not දාලා තමයි අපි නැත්නම් අර්ථයට හරවන්නේ. මේ බලන්න. She is not beautiful. එතකොට is not කෙටි වෙනවා. is not කෙටි වුණාම පුතේ අපි ලියන්නේ isn't කියලා. She isn't beautiful. දෙකේම තේරුම මොකක්ද? ඇය ලස්සන නැහැ. ඇය ලස්සන නැහැ කියන එක තමයි ඒකේ තේරුම. හොඳයි. දැන් ප්‍රශ්න හදන්නේ කොහොමද? ප්‍රශ්නේ හදන්නේ මේ is කියන එක මුලට ගන්න. මෙතනත් is මුලට ගන්න. මෙතන isn't කියන එකම මුලට එනවා. ඉතින් මේ is she beautiful? Is she beautiful? ඒක ඇත්ත වෙන අර්ථයේ ප්‍රශ්නේ. ප්‍රශ්නාර්ථ ලකුණු අනිවාර්යයි. ප්‍රශ්නයක් නිසා ඇය ලස්සනද? ඇය ලස්සනද? ඇය ලස්සනයි කියප එකේ ප්‍රශ්නේ. ඊට පස්සේ ඇය ලස්සන නැහැ කියප එකේ ප්‍රශ්නේ මොකද්ද? ඇය ලස්සන නැද්ද? ඒක හදන්න කොහොමද? මේ is කියන එක මුලට ගන්න. මෙහෙම. Is she not beautiful? මෙතන isn't මුලට ගන්න. Isn't she beautiful? තේරුම මොකද්ද? ඇය ලස්සන නැද්ද? ප්‍රශ්නාර්ථ ලකුණ. ඔන්න ඔය විදිහට තමයි අපි is කියන එක යොදාගෙන හතර ආකාරයේ හදන්නේ වාක්‍යයක.
ඉතින් දුර පුතේ ඔබට හිතෙනවා ඇති දැන් is not වුනහම isn't, am not වුනහම am නෙමෙයි aren't. එහෙම උනේ කොහොමද කියලා. ඉතින් ඒ ටික පාඩම් කරගන්න. එහෙම තමයි වෙන්නේ කියලා පාඩම් කරගන්න. එතකොට හරි. ඔබට හිතෙනවා ඊට පස්සේ එහෙම කියලා කොච්චර පාඩම් කරන්නද කියලා. නෑ එච්චර ගොඩක් නෑ. පොඩ්ඩයි පාඩම් කරන්න තියෙන්නේ. මේ ස්ටෙප් වයිස් මම මේ උගන්වන එක මේ විදිහට ඉගෙනගෙන යන්න ඔබට පුළුවන් වෙනවා නියතයි. හොඳයි. එතකොට සමහර තවත් වචන පොත් අරගෙන පාඩම් කරනවා. බස් රථයේදී, පොළේදී, පාසලේදී මේ විදිහට ක්‍රීඩා පිටදී මේ වගේ එක එක ස්ථාන වල කතා කරන වාක්‍ය අරගෙන කටපාඩම් කරන්න උත්සාහ කරනවා සමහරු. එහෙම කටපාඩම් කරන එක ඉම්ප්‍රූව්මන්ට් එකක් නෑම කියනවා නෙවෙයි. නමුත් පුතේ වාක්‍ය හැදෙන රටාව, වාක්‍යයක් ගොඩනගෙන විදිය, ක්‍රමය, අච්චුව මෙන්න මේක පුරුදු වෙන්න මේ ඕඩර් එකේ පිළිවෙල. ඒක පුරුදු වුණාට පස්සේ ඔබට පුළුවන් ඕනම විදිහේ වාක්‍යයක් හදන්න. ඔබට එනවා නම් ඉන්නේ එකම එක ප්‍රශ්නයයි. ඒ තමයි යම්කිසි දෙයකට කියන වචනේ ඔබ දන්නේ නැත්නම් අන්න එතන ගැටලුවක් වෙනවා. ඉතින් වචන කියන එක පුතේ පස්සේ තමන් නියලන ශේෂ්ත්‍රත් එක්ක ඒක ඉතින් දිනු වීගෙන යා යුතු කාරණයක්. ඔබ මේ වාක්‍ය හදන මෙන්න මේ රටා ටික නිවැරදිව පුරුදු වෙන්න. මේ වගේ රටා කීපයක් තියෙන මම පිළිවෙලකට ලස්සනට ඔක්කොම ටික කියලා දෙනවා. ඔබට ගැටලුවක් තිබ්බොත් එහෙම කමෙන්ට්ස් తీරුවේ දාන්න. අනිවාර්යෙන් මම මේක ඊළඟ පාඩමේදී පැහැදිලි කරනවාමයි. හොඳයි. අපි දැන් මෙතන බලමු තව ආ කියලා එන එකකුත් අරගෙන. උපකාරක ක්‍රියාව හැටියට ආ කියලා આવොත් කොහොමද මේ හතර ආකාරයෙන්ම හදන්නේ කියලා අපි සාකච්ඡා කරමු. ආ කියලා එනවා අපි ගම්ම එක බහුවචනයක් හෝ you කියන සබ්ජෙක්ට් එක. you කියන සබ්ජෙක්ට් එක ඔබ වුණත්, ඔබලා කියන බහුවචනාර්ථය වුණත් අපි දන්නේ ආ කියලා වර්තමාන කාලේ. එහෙම නැත්නම් බහුවචන අර්ථයක් වෙන්න ඕන සබ්ජෙක්ට් එක. හොඳයි. බලමු අපි you කියලා ගමු. you are clever. මොකද පුතේ clever කියන්නේ? දක්ෂයි කියන එක. එහෙනම් මෙතන තේරුම මොකද්ද? ඔබ දක්ෂයි. ඔබ දක්ෂයි. එතකොට you are clever දැන් නෑ ඔබ දක්ෂ නෑ කියලානේ අපිට කියන්න ඕන. එහෙනම් ආවලට පස්සේ not දාන්න. මේ බලන්න. You are not clever. You are not clever. are not කියනවා මොකද්ද? aren't මයි. You aren't clever. You aren't apostrophe කමයිද? You aren't clever. තේරුම මොකද්ද? ඔබ දක්ෂ නැහැ. ඊට පස්සේ ප්‍රශ්නාර්ථය ආ කියන එක මොකටද ගන්න? මේ බලන්න. Are you clever? Are you clever? තේරුම ඔබ දක්ෂද? Are you clever? මෙතන නම් කොහමද? Are you not clever? මේ aren't කියන එක මුලට අරගෙන ප්‍රශ්නේ අහන්නත් පුළුවන්. මේ බලන්න. Are you not clever? aren't you clever? මේ aren't කියන ස්පෙලින්ග්ස් මතක තියාගන්න දරුවෝ මේ e අකුරක් මෙතන දෙනවා. සම ගොඩක් දෙනෙක් මෙතන e අකුර දාන්නේ නැහැ. aren't කියලා ලියද්දී a r n apostrophe t විතරයි ලියන්නේ. ලියන්න එපා. aren't you clever? තේරුම් මොකද්ද? ඔබ දක්ෂ නැද්ද? ඔන්න ඔය විදිහට තමයි වාක්‍ය නිර්මාණය කරන්නේ. හොඳයි අපි බලමු එහෙනම් අතීත කාලේ වාක්‍ය කොහොමද ගොඩනගන්නේ කියලා. පුතේ අතීත කාලේ වාක්‍යයක් ගොඩනගෙනකොට මේ විදිහට තමයි ගොඩනගෙන්නේ. අතීත කාලේ උපකාරක ක්‍රියා දෙකක් තියෙනවනේ මම දැනට කතා කරපු. එකක් was අනික were. වර්තමාන කාලේ am is ආවනම් අතීතේ were was කියලා යන්නේ. වර්තමාන කාලේ are කියලා ආවනම් අතීතේ were කියලා යන්නේ. හොඳයි අපි බලමු. he මම ගන්න he කියලා. he was poor. He was poor. දැන් මේ ඔහු දුප්පත්. හැබැයි කොයි කාලෙද ඉස්සර? මම ඒක ලියන්න ක්‍රමයක් කිව්වා සිංහල තේරුම ලියද්දී. මෙන්න මෙහෙම ලියන්න. ඔහු දුප්පත්. දුප්පත් තමයි. හැබැයි කොයි කාලෙද? ඉස්සර කියන්නේ මේක වාක්‍ය අතීත කාලය කියලා තේරෙන්න අපි කියන්නත් දාමු ඉස්සර කියලා කියන්නේ. හොඳයි. එතකොට ඔහු දුප්පත් ඉස්සර. එතකොට මේ බලන්න. He was now was වලට පස්සේ not දාන්න වෙන්නේ. was නේ උපකාරක ක්‍රියාව මේ. He was not poor. was not කෙටි වුණාම wasn't කියලා කියන්නේ පුතේ. He wasn't poor. තේරුම මොකද්ද? ඔහු දුප්පත් නැහැ. කොයි කාලෙද?
ඉස්සර ඒ දවස්වල ඉස්සර ඊයේ පෙරේද මොකක් හරි අතීතේ කතාවක් වෙන්න ඕනේ. දැන් උදාහරණයකට අපිට මේක කම්ප්ලිමන්ට් එකක් දාලා, ඒ කියන්නේ ඌණ පූර්වකයක් දාලා අපිට ඕන වාක්‍ය දික් කරන්න පුළුවන්. එතන පුතේ මෙතන බලන්න ප්‍රශ්නේ හදන්නේ was he poor? was he poor? තේරුම මොකද්ද? ප්‍රශ්නාර්ථයක් දාන්න ඕන. ඔහු දුප්පත්ද? ඔහු දුප්පත්ද? හැබැයි කොයි කාලෙද? ඉස්සර. මම මේ ඉස්සර කියලා දාන්නේ පුතේ ඉංග්‍රීසි මේ වාක්‍ය නම් ඉස්සර කියලා කියන්න අදාළ වචනයක් මේකේ නෑ. those days කියලා වගේ අපිට කියන්න පුළුවන් මොනවා? last week, last month, 2 months ago, 2 years ago, 10 many years ago මොනවා හරි මෙහෙම දාගන්න පුළුවන් ඔය ඉස්සර කියන එකට අදාළව. පුතාලට ඒක ඉදිරියේදී තේරෙයි. නමුත් වාක්‍ය අතීතය කියලා තේරෙන්න ඕන නිසා දැනට අපි කියන්නත් දාගමු ඉස්සර කියලා කියන්නේ. he was poor. ඔහු was he poor? ඔහු දුප්පත්ද? ඉස්සර. ඊට පස්සේ අපි අහනවා was he not poor? was he not poor? මෙතන wasn't මුලට එනවා. wasn't he poor? තේරුම මොකද්ද? ඔහු දුප්පත් නැද්ද? හැබැයි කොයි කාලෙද? ඉස්සර කියලායි අපි කියන්නේ. ඔහු දුප්පත් නැද්ද? ඉස්සර. හොඳයි. අපි ඊට පස්සේ බලමු were කියලා එන වාක්‍යයක්. were කියලා එන්නේ මොනවටද පුතේ? were කියලා එනවා වර්තමාන කාලයේ are කියලා ආපු සියලු සබ්ජෙක්ට්ස් වලට අදාළව. හොඳයි. එහෙනම් අපි බලමු අතීත කාලේ කොහොමද මේ වාක්‍ය හැදෙන්නේ කියලා. මම ගන්නම් they කියලා. they were foolish. foolish කියලා ගන්නම් මම. foolish කියන්නේ පුතේ මෝඩයි කියලා. එතකොට they were foolish කියන්නේ ඔවුන් මෝඩයි. ඔවුන් මෝඩයි කොයි කාලෙද පුතේ? අතීතයෙන්. ඒ නිසා ඉස්සර කියලා කියන්නේ. කියන්නත් දාන්න. they were foolish. එහෙනම් ඔවුන් මෝඩ නෑ. ඉස්සර. they were not foolish. they were not foolish. අපිට ඕන නම් කියන්න පුළුවන් මේක කෙටි ක්‍රමයකට were not කියන එක. were not කෙටි වෙන්නේ පුතේ weren't කියලා. බලන්න weren't සමහරව වරද්දනවා ස්පෙලිං මිස්ටේක් තියෙනවා. එතන e අකුරක් දාන්නේ නැතුව ලියනවා. එහෙම ලියන්න එපා. e අකුර දාන්න. they weren't foolish. තේරුම තමයි දරුවෝ මොකද්ද? ඔවුන් මෝඩ නැහැ. කොයි කාලෙද? ඉස්සර. ඊට පස්සේ අපි බලනවා මේකේ ප්‍රශ්නේ හදන්න were they foolish? මේ බලන්න. were they foolish? තේරුම මොකද්ද? ඔවුන් මෝඩද? ඔවුන් මෝඩද? කොයි කාලෙද? ඉස්සර. ඊට පස්සේ were they not foolish? weren't they foolish? බලන්න රටාව තේරුම් ගන්න හරියට. were they not foolish? weren't they foolish? weren't they foolish? තේරුම මොකද්ද? ඔවුන් මෝඩ නැද්ද ඉස්සර? ඔවුන් මෝඩ නැද්ද? කොයි කාලෙද? ඉස්සර. මේක අතීතයේ කතාවක්. හොඳයි. ඊළඟට අපි බලමු අනාගත කාලයේ වාක්‍ය කොහොමද හතර ආකාරයෙන් නිර්මාණය කරන්නේ කියලා. දැන් බලන්න පුතේ future අනාගත කාලය. අනාගත කාලයේ සරල වාක්‍යයක් හතර ආකාරයෙන් කොහොමද නිර්මාණය කරන්නේ? මම කිව්වා හැම වාක්‍යයකටම will be කියලා දැම්මට ගැටලුවක් නැහැ. shall be ඕනම නම් I කියන එකටයි be කියන එකටයි තමයි අපි දාන්නේ. හරි. ඔන්න she will be a teacher. she will be a teacher. මොකද්ද මේකේ තේරුම? ඇය ගුරුවරියක් වේවි. ඇය ගුරුවරියක් වේවි කියන එක තමයි she will be a teacher කියලා කියන්නේ. මම කව නැත යන අර්ථයට අපි හදන්නේ කොහොමද? උපකාරක ක්‍රියාවට පස්සේ not දානවා. ඒ කියන්නේ helping verb එකට පස්සේ not දාලා තමයි නැත යන අර්ථය හදන්නේ. හැබැයි මෙතන අපි දාන්නේ will be තමයි උපකාරක ක්‍රියාව. හැබැයි will be not කියලා එහෙම නෙවෙයි දාන්නේ. will not be කියලායි දාන්නේ. මොන බලන්න. she will not be a teacher. she will not be a teacher. එහෙනම් will not කෙටි වුණාම පුතේ අපි ලියන්නේ
want කියලා එක ඉගෙන ගන්න. She want be a teacher. දැන් සමහරුන්ට හිතෙන ඇති ඉතින් will not නම් will කියලා ඉන්න එපා. එයි want දාන්න කියලා. ඉතින් එහෙම හිතන්න එපා. මේකේ රටාව එහෙම රටා හැදෙන විදිහක් ක්‍රමයක් එහෙම එකක් නෑ. මේක පාඩම් කරගන්න ඕන. මේක දැනුවත් වෙන්න ඕන. නැත්නම් will not කියන එක මේ ක්‍රමයට තමයි want හැදලා තියෙන්නේ කියලා එහෙම එකක් නෑ. පාඩම් කරගන්න ඕන. මම එකයි කිව්වේ මේ වගේ ඒවා ගොඩක් නෑ පාඩම් කරන්න පොඩ්ඩයි තියෙන්නේ. ඉතින් මේ ටික පාඩම් කරගෙන යන්න. ඇය ගුරුවරයෙක් නොවේ. ඇය ගුරුවරයෙක් නොවේවි. නැත්තම් වෙන්නේ නැති වේවි. අනාගත කාලයනේ. ඒ නිසා එහෙම තමයි අපිට කියන්න වෙන්නේ. එතකොට මේකේ ප්‍රශ්නේ හදන්න වෙනවා. Will she be a teacher? මෙතන මුලට එන්නේ ප්‍රශ්නේ හදාදී will කියන එක විතරයි. පුතේ මේ බලන්න. Will she be a teacher? තේරුම මොකද්ද? ඇය ගුරුවරියක් වේවිද? ඇය ගුරුවරියක් වේවිද? ඊට පස්සේ අපිට මෙතන මොකද? Will she not be a teacher? Won't she be a teacher? මේ බලන්න. Will she not be a teacher? එහෙම නැත්නම් won't she be a teacher? තේරුම මොකද්ද? ඇය ගුරුවරියක් නොවේවිද? එහෙම නැත්නම් වෙන්නේ නැති වේවිද? මෙන්න මේ විදිහට හදන්න පුළුවන් වෙන්න ඕන දුයි පුතේ. හොඳයි. එතකොට පුතාලට පුළුවන් දැන් වාක්‍යයක් ගන්න පුළුවන්. උදාහරණයක් හැටියට මම කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට වර්තමාන කාලයේ අතීතයේ අනාගතයේ තුනටම අදාළව මෙන්න මේ විදිහට පුතාලා මේක ලියන්න. වාක්‍ය ගොඩාක් ලියන්න. දවසකට වාක්‍ය 3-4ක් ගානේ මාසයක් විතර යනකම් ලියපුවම ඔයාලට මේක ස්ථිර වෙනවා, ස්ථාවර වෙනවා. හොඳයි. ඔන්න බලන්න උදාහරණයක් මම කියන්නම්. ඔබ දැන් ගෙදරදී පුරුදු වෙන්න ඕන විදිය. මම ගන්නම් සබ්ජෙක්ට් එකක්. she. මම ගන්නම් rich කියලා. ඔන්න ඇඩ්ජෙක්ටිව් එකක් ගත්තට she rich. මෙන්න පළවෙනි එක. මේක මම මේ ලියපු ආකාර කීපයකටම ලියන්න. කොහොමද? වර්තමාන, අතීත, අනාගත කාලවලට අදාළව 4 ආකාරයෙන්ම ලියන්න. she is rich. ඇය පොහොසත්. she is not rich. she isn't rich. ඇය පොහොසත් නැහැ. is she rich? ඇය පොහොසත්ද? is she not rich? isn't she rich? ඇය පොහොසත් නැද්ද? she was rich. ඇය පොහොසත් ඉස්සර. she was not rich. she wasn't rich. ඇය පොහොසත් නැහැ ඉස්සර. was she rich? ඇය පොහොසත්ද ඉස්සර. was she not rich? wasn't she rich? ඇය පොහොසත් නැද්ද ඉස්සර. she will be rich. ඇය පොහොසත් වේවි. she will not be rich. she won't be rich. ඇය පොහොසත් නොවේවි. will she be rich? ඇය පොහොසත් වේවිද? will she not be rich? won't she be rich? ඇය පොහොසත් නොවේවිද? මෙන්න මේ විදිහට වේගෙන් කියාගෙන යන්න පුළුවන් වෙන මට්ටමට පුතාලට මුලින්ම බැරි වෙයි වේගෙන් කියන්න. හැබැයි මුලින්ම කොලයක ලියලා එහෙම නැත්නම් පොතක් අරගෙන මේ වාක්‍ය ලියලා පොත දිහා බලාගෙන කියලා මතක් කර කියලා ඊට පස්සේ මේක පුරුදු පුහුණු වෙන්න. දවසකට වාක්‍ය 4-5ක්වත් මේ විදිහට ලියලා පුරුදු වෙන්න පුතේ අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවාමයි. හොඳයි. එහෙමනම් මේ විදිහට මේ පාඩම පුතාලා ස්ටඩි කරන්න මේ වගේ උදාහරණ ගණනාවක් කරන්න ඊළඟ පාඩමේදී අපි හමු වෙමු. ඊළඟ පාඩමේදී මම ඔබට බලාපොරොත්තු වෙනවා කියලා දෙන්න මෙතන දැන් අපි පාවිච්චි කරේ සරල වාක්‍යයක් නේ හදන්න. ඊට පස්සේ කාල භේදයන් වලට අදාළව ක්‍රියාපදයක් කොහොමද වෙනස් වෙන්නේ කියලා ඊගව පාඩමේදී මම කියලා දෙනවා. හොඳයි. එහෙනම් මේ පාඩම ඔබ අධ්‍යයනය කරන්න හොඳට ඔබට ජය වේවා. ආයුබෝවන්.